අවතීර්ණ වෙලා තියෙනවා. අපි මේකට කියනවා new normal නැත්නම් නව සාමාන්‍ය කියලා. ඒතකොට මේ නව සාමාන්‍යයත් එක්ක අපි සෞඛ්‍ය සේවාවේ වෘත්තිකයේ විදිහට දැනට සිදු වෙමින් තියෙන තත්ත්වයන් සහ මෙතෙක් කල අපි සිදු කරමින් තිබුණු සහ අපිට මහජනතාවට කියන්න බැරි වෙච්ච සමහර කාරණා කිහිපයක් කියන්න බලාපොරොත්තු වෙනවා. මොකද ලංකාවේ සෞඛ්‍ය සේවාව අනාගතයේ හදන්නේ COVID-19 වසංගතයත් එක්ක විකරණය වෙච්ච එහෙම නැත්නම් COVID-19 වසංගතයත් එක්ක වෙනස් වෙච්ච සෞඛ්‍ය සේවාවේ ඉඳලා. මේකදී අපිට ඉතාම වැදගත් සෞඛ්‍ය සේවාවේ යාන්ත්‍රණය ප්‍රතිපත්ති සහ සෞඛ්‍ය සේවාව පාලනය කරමින් ඉන්න ක්‍රමවේදය තවදුරටත් ඉස්සරහට යාම කොච්චර මේ රටේ මහජනතාවගේ සෞඛ්‍යයට සුබදායක කියන කාරණාව පිළිබඳව පුරෝකථනය කරන්න, ඒ වගේම මේකට සැලසුම් හදන්න, ඒ වගේම මේකට සූදානම්. අපි ප්‍රශ්නයක් විදිහට අහනවා මේ රටේ බොහෝ අය දැන් මේ කේකේදී බෙදා ගන්න යන වෙලාවේ අපිත් මේ ප්‍රශ්න අහනවා. මේ COVID-19 වසංගත තත්ත්වය අපි මේ තාක් දුරට සාර්ථකව මර්ධනය කරලා තියෙනවා රටක් විදියට. ඒ කියන්නේ අපි සෞඛ්‍ය වෘත්තික විදිහට සතුටු වෙනවා. මේකේ අයිතිය කාටද හිමි? COVID-19 ලෝක වසංගත තත්ත්වය ලංකාව තුළ පාලනය කිරීමේ අයිතිය කාටද හිමි? මේක අපි අහන්නේ විශේෂයෙන්ම දැනට සෞඛ්‍ය සේවාවේ ප්‍රධාන බලකම් කිහිපයක් මේ COVID-19 වසංගතය තමන් පාලනය කරායයි කියලා හිතමින් තමන්ගේ අත්නොමතික එහෙම නැත්නම් ඒකාධිපති තමන්ට හිතයි සින්න එක පමණක් ගනුදෙනු කරලා තීරණ ගන්න අර සාමූහික ගනුදෙනු සාමූහික ප්‍රතිපත්තියේ තීරණ ගන්න ක්‍රමය ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ තත්ත්වය නිසා අපිට මේකේ අයිතිය සම්බන්ධයෙන් යම් විස්තරයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද අපි විශ්වාස කරන්නේ මේ සෞඛ්‍ය සේවාව යම්කිසි සාර්ථකත්වයකට පත් වුණා නම් ඒ සාර්ථකත්වය පිළිබඳව අයිතිකරුවේ තනි පුද්ගලයෙක් ඉදිරිපත් විය යුතුයි කියලා. මොකද මේ නිදහස් සෞඛ්‍ය සේවාව ලංකාවේ දශක ගණනාවක් තිස්සේ පවත්වාගෙන යන්නේ මේ රටේ පුරවැසියන්ගේ බදු මුදල්. මේ රටේ ඉන්න යාචකයන් පවා බදු මුදල් ගෙවනවා අනිත් කෙනාගේ සෞඛ්‍ය සේවාව. අපි දැන් විතරම කතා කරනවා ඇමරිකාවේ සෞඛ්‍ය සේවාවට වඩා අපේ රටේ සෞඛ්‍ය සේවාව හොඳයි. ඉතාලියකට වඩා අපි මාරයි. ඒ ගමන්ම අපි කියනවා ඒකට හේතුව අහවල් නිලධාරියා, අහවල් දේශපාලඥයා නෑ. අපි බොහොම පැහැදිලිව කියනවා මේ රට නිදහස් සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාමට මුර දුන්නේ බදු මුදල් ගෙවුවේ ඒ සඳහා දායක වුණේ මේ රටේ සාමාන්‍ය මහජනතාව. ඒතකොට මේ මහජනතාව ඇමරිකාවේ පුරවැසියන්ට වඩා කැපකිරීමක් කරලා තියෙනවා. ඒ තමයි ලංකාවේ පුරවැසියෝ හැම වෙලාවෙම තමන්ගේ සෞඛ්‍යයට විතරක් පමණක් නෙවෙයි ගෙවන්නේ රටේ සෞඛ්‍යයට සහ අනිත් අයගේ සෞඛ්‍යයටත් බදු මුදල් ගෙවනවා. ඇමරිකාවේ පුරවැසියෝ ඒක කරන්නේ නැහැ. ඉංග්‍රීසි පුරවැසියෝ ඒක කරන්නේ නැහැ. ඒ පුරවැසියෝ තමන්ගේ ඉන්ෂුරන්ස් එක ගෙවලා තමන්ගේ ප්‍රතිලාභ තමයි ගන්න. ඒ වගේම අපි රජයක් හරි රාජ්‍යයක් හරි ගත්තාම අද වෙනකොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මේ කොළඹ 10 ඉඳන් දෙන නියෝගය කොච්චර වළංගු වුණත් කොච්චර වළංගු නැති වුණත් ඒක ප්‍රයෝජනවත් වුණත් ප්‍රයෝජනවත් නැති වුණත් ඒක කොයිතරම් මෝඩ තීරණයක් වුණත් කොයිතරම් හොඳ තීරණයක් වුණත් ඒක ක්‍රියාත්මක කරනවා මේ රටේ අස්සක් මුල්ලක් නැහැ ඉන්න සෞඛ්‍ය වෘත්තිකයෝ. ඒ කියන්නේ අපි අද කොළඹ 10න් දෙන උපදේශයක් හරි ඕනෑම ක්‍රියාකාරකමක් තව තත්පර 10කින් ක්‍රියාත්මක කරන්න ශ්‍රම බලකායකට මේ රජය මේ රට මේ රටේ මිනිස්සු බදු ගෙවනවා, පඩි ගෙවනවා, අතිශය විශාල කැපකිරීමක් කරනවා. ඒතකොට මේක අයිති මේ නියෝගය දෙන පුද්ගලයාට වඩා මෙවැනි කාර්ය මණ්ඩලයක් නඩත්තු කරන, මෙවැනි කාර්ය මණ්ඩලයක් සඳහා පඩි ගෙවන, අනිකුත් වරප්‍රසාද දෙන මේ වියදම කරන පුද්ගලයා. ඒ නිසා අපි නැවත වතාවක් කියනවා මේ සෞඛ්‍ය සේවාවේ මේ වෙනස ලෝකයේ අනිත් රටවල් වලට නැති වෙනස තමයි ඒක. මොකද අපි දශක ගණනාවක් තිස්සේ ලංකාවේ මිනිසුන්ගේ 82%ක් අද මැරෙන්නේ බෝ නොවන රෝග වලින් වුණාට ලංකාවේ සෞඛ්‍ය සේවාව අදටත් ප්‍රමුඛ කරගෙන තියෙන්නේ බෝ වන රෝග සඳහා. ඒතර මේ බෝ වන රෝග සඳහා ප්‍රමුඛ කරගත්ත සෞඛ්‍ය සේවාවේ වාසිය අපිට ගන්න හම්බ වෙලා තියෙනවා. මේ වගේ අපි බලාපොරොත්තු නොවන වසංගතයක් ලෝකෙ පැතිර යාමක් දෙන්න. ඒ නිසා අපි බොහොම පැහැදිලිව මේ අවස්ථාවේ කතා කරන්න බලාපොරොත්තු වෙන රසායනාගාර සේවාව සම්බන්ධයෙන්. රසායනාගාර සේවාව ප්‍රමුඛ කාර්යයක් කරපු සේවාව සෞඛ්‍ය සේවාව තුළ සෞඛ්‍ය සේවාවේ මේක යටත් විජිත සමයේ ඉඳන්ම සෞඛ්‍ය සේවාව
සේවාවෙන් තුනෙන් එකක් රසායනාගාර සේවාව. අද වෙනකොට ඊටත් වැඩි සේවාවක් කරනවා. ඔබ තමුන්නාසලට තේරෙනවා ඇති මේ රටේ මහ ජනතාවට තේරෙනවා ඇති COVID-19 වසංගතයේදී මේ රෝග හඳුනා ගැනීම, මේ රෝග ප්‍රතිකාර කිරීම, මේ රෝගයේ වුණාද නැද්ද කියලා තීරණය කරන එක, මේක වසංගතයක් විදිහට පැතිරෙනවද මේ කියන කාර්ය සියල්ල සඳහා විද්‍යාත්මක වශයෙන් කටයුතු කරන කණ්ඩායම තමයි වෛද්‍ය රසායනාගාර සේවාව. එතකොට මේ වෛද්‍ය රසායනාගාර සේවාව සාර්ථකව මේ සඳහා මුහුණ දුන්නේ කෙසේද? අපි මේ කාරණා සමහර ඒවා හෙළිදරව් කරේ නැහැ මහ ජනතාවට. මොකද මේ ව්‍යායාමය ඛණ්ඩණය වෙන්න හොඳ නැති නිසා, මේ ව්‍යායාමයට විවේචනයට හොඳ නැති නිසා, මේ ව්‍යායාමයේ තනි ව්‍යායාමයක් විදිහට රට තුල තියෙන්න ඕන නිසා. ඒකදී අපි පැහැදිලිවම කියනවා මේ රසායනාගාරයේ මේ තත්ත්වයට ගේන්න අපි ගොඩාක් මහන්සි වෙනවා. අපේ ලංකාවට කොවිඩ් වසංගතයේ එනකොට අවශ්‍ය නම් ලංකාවේ රසායනාගාර සේවාවේ PCR පරීක්ෂණ 4000ක් කරන්න පහසුකම් තිබුණා. නමුත් කරේ නැහැ. ඉතාලියෙන් කණ්ඩායමක් රටට ආවහම අර රෝගීන්ගේ අතිශය රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් විතරයි අපිට PCR පරීක්ෂණ කරන්න හම්බුනේ. අනිත් අයව අපි නිරෝධායන මධ්‍යස්ථානවල තියලා නිවසට. ඒකෙදි අපි දිගින් දිගටම කිව්වා මේ මධ්‍යස්ථානවල ඉන්න පුළුවන් රෝග ලක්ෂණ නැති, එහෙම නැත්නම් සුළු රෝග ලක්ෂණ තියෙන නමුත් ආසාදිතයන් වෙච්ච කණ්ඩායම්. ඒ අයව නිකන් ගෙදර යමින් වැරදි. එක අවස්ථාවකදී අපිට මතකයි ජනාධිපති කාර්යසාධන බලකායතුල සාකච්ඡාවක් ඇති වෙලා එක වෛරස් වේදිකෙක් එහෙම නැත්නම් එක මහාචාර්යවරයෙක් කියනවා මේ රෝග ලක්ෂණ නැති අය ගැන අපි කලබල වෙන්න ඕනේ නැහැ. ඒකේ රෝගේ බෝ වෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී අපි කිව්වා අපි මහාචාර්යවරු නෙවෙයි. නමුත් අපි දන්නා දේ තමයි මේ කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් අපිට තාම හරි පරිශ්‍රණ තත්ත්වයක් නැහැ. හරි පරිශ්‍රණ කරන්න කාලයක් නැහැ. මේ ඔක්කොම අනුමාන උපකල්පන මත කරන පරිශ්‍රණ තත්ත්වයක්. ඒ නිසා අපි කලබල වෙ යුතු නැහැ. මේ පරීක්ෂණය සම්බන්ධයෙන් එහෙම නැත්නම් මේ රෝගයේ භෝගීව සම්බන්ධයෙන් කලින් විවිධ මතතරන් අපිට තියෙන්නේ අපි විද්‍යාව ආධාරණ පුද්ගලයෝ විදිහට අපිට තියෙන්නේ අපි නොදන්නා දෙයක් අතට ගන්නවා නම් ඒක 100%ක් භයානකයි කියන සැලකීම මිස ඒක පුරෝගතනය කරලා වැඩ කටයුතු කරන එක නෙවෙයි. ඒ නිසා අපි මේ වසංගතය මුලින්ම ලංකාවට එනකොට අපි කිව්වා අපිට අවශ්‍යයි බයෝසේෆ්ටි ලෙවල් එහෙම නැත්නම් ජීව රසායන ආරක්ෂණ පද්ධති සහිත රසායනාගාරය. මොකද අපි ඒක කිව්වේ ජාතික බෝවන රෝග මධ්‍යස්ථානයේ ජීව රසායන තත්ත්වයන්ට ගැළපෙන රසායනාගාරයක් හදන්න අපි අවුරුදු 3ක් තිස්සේ මහන්සි වුණා. ඒකේ විශේෂඥ වෛද්‍යවරයෙක් සහ තවත් කණ්ඩායම් එකතු වෙලා ඒ රසායනාගාරය හදන්න අපිට දුන්නේ නැහැ. මේ කොවිඩ් එන්න මොන කාලයකට පෙර අපි එබෝලා එනකොට SARS එනකොට මේ කාරණාවට අතගැහුවා. නමුත් ඒකට හේතුව තමයි ඔවුන් විශ්වාස කරා ඒ රසායනාගාරය එතන හැදුනොත් ඔවුන් විශ්වාස කරන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත තියෙන රසායනාගාරයට මේ පරීක්ෂණය යවන එක නවත්තන්න වෙනවා. ඒ වගේ තත්ත්වයක් තිබෙද්දී අපිට පුළුවන් වුණා මේ කොවිඩ් වසංගතයේ ඇතිවෙච්ච තත්ත්වය පාවිච්චි කරලා අද වෙනකොට බෝවන රෝග රසායනාගාරයේ එවැනි රසායනාගාරයක් ස්ථාපිත කරනවා. ලංකාවේ ප්‍රධාන ජාතික මධ්‍යස්ථානයේ කොවිඩ් එනකන් මෙවැනි රෝගයක් පරීක්ෂා කරන්න රසායනාගාරයක් තිබ්බේ නැහැ. ඒ තිබ්බේ නැත්නම් මේ රටේ මිනිස්සු බදු ගෙවන්න නැති නිසා නෙවෙයි, මේ රටේ ආණ්ඩු සල්ලි දුන්නේ නැති නිසා නෙවෙයි, සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකට අනුසලකිල්ලක් දුන්නේ නිසා නෙවෙයි, කිසියම් නිලධාරීන්ගේ පෞද්ගලික උමනායපාකම් මත සිද්ධ වෙච්ච කරුණක් නිසා. ඇයි ඒක එහෙම වෙන්නේ? අදටත් ඒක වෙන නිසායි අපි මේ කතාව කියන්නේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා අද වෙනකොට යම් වැරද්දක් කරනවා. ඒ වැරද්ද තමයි ඔහු ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා සියලු සහභාගීකරුවන් එහෙම නැත්නම් නමුත් සෞඛ්‍ය සේවාවේ වෛද්‍ය රසායනාගාර සේවාව ඉතාම නිරෝගී විදිහට මේ කොවිඩ් වසංගතේ එනතා කල් එහෙම තීරණ ගැනීමේ සංයුක්තයක් ක්‍රමවේදයක් තිබ්බා. වෛද්‍ය රසායනාගාර සේවාවට වගකීම් වෘත්තීයවේදී ආයතන 5ක් තියෙනවා. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ඉන්නවා. මේගොල්ලෝ එකට හම්බ වෙලා එකට කතා කරලා රණ්ඩු වෙලා තමයි තීරණ ගන්නේ. නමුත් මේ කොවිඩ් වසංගතය ආවට පස්සේ මේ ප්‍රතිපත්තිය අයින් අපි විශ්වාස කරනවා ඒක ඉදිරියට ගෙන යන්න මේ කොවිඩ් වසංගතය සාර්ථකව මර්ධනය කිරීම කියන තේමාව ප්‍රයෝජනයට ගන්න උත්සාහ කරන නිසා මේක ජනාධිපතිවරයාට හා රටට කියන්න අවශ්‍යයි කියලා. මොකද අදට මේ කාරණේ එසේම සිද්ධ වෙනවා මේ තීරණ ගැනීමේදී ප්‍රතිපත්තිමය වශයෙන් මේ තීරණ ගන්න උත්සාහ කරන්නේ තමන්ට හිතයිසි, තමන් කැමති, තමන් දන්නා, එහෙම නැත්නම් තමන්ට වැඩියෙන්ම තර්ජනයක් වෙන, තමන්ට වැඩියෙන්ම බලපෑම් කරන කණ්ඩායම් වල අදහස්
මේ කොවිඩ් වසංගතය එනකොට අපිට වෛරස් වේදී රසායනාගාර තිබ්බා 4ක්. මේ වෛරස් වේදී රසායනාගාර 4න් වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ රසායනාගාරය විතරයි හරියට ක්‍රියාත්මක. අනිත් රසායනාගාර හරියට ක්‍රියාත්මක වෙන්න දුන්නේ නැහැ. විශේෂයෙන්ම වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වෛරස් වේදීන්ගේ ඒකාධිකාරයකට බලපෑමක් පැහැදිලිව කියනවා. ඒ ඒකාධිකාරය අදටත් බලපාන. එතකොට ඒ බලපෑම නවත්ත ගන්න අපි බොහෝ අරගල කරා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ ජනාධිපතිවරයාට අපි විවිධ වාර්තා සැපයුවා සම්බන්ධයෙන් මම හිතන්නේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් පස්සේ අපිට පුළුවන් වුණා රසායනාගාර 4ක් ක්‍රියාත්මක කරන්න එක හා සමානව රට තුළ මේ වෛරස් මර්ධන ක්‍රියාවලිය. ඊට පස්සේ අපිට තේරුණා ඒක අපිට මදි කියලා. ඉතින් අපි එදා ඉන බෝල රෝග මධ්‍යස්ථානයේ රසායනාගාරයේ හැදීමේ සිට අද වෙනකොට රසායනාගාර 12 ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෝ මේ සඳහා ස්වේච්ඡාවෙන් කැප වෙලා ඉන්නවා. ඔවුන් ඕනෑම අවස්ථාවක මේ ක්‍රියාවලියේ අවශ්‍ය තරම් PCR පරීක්ෂණ කරන්න කැප වෙලා ඉන්නවා. අපි ඒක තමයි දෙන පණිවිඩය. ඒ අනුව අපි රසායනාගාර 12ක මේ පරීක්ෂණ කටයුතු අද කරනවා. නමුත් අපිට දිගින් දිගටම ආව ගැටලුව තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් පිරිස උත්සාහ කරන දිගින් දිගටම මේ රසායනාගාර 12ට නිදර්ශන ප්‍රමාණය අඩු කරලා විවිධ එළියේ තියෙන රසායනාගාර වලට මේ පරීක්ෂණයක්. ඒකේ ප්‍රතිඵලයක් ආවා. අපි දිගින් දිගටම කිව්වා මේ පරීක්ෂණ රසායනාගාර සමහර ඒවා පරිවේෂණ රසායනාගාර විශේෂයෙන්ම රෝග හඳුනා ගැනීමේ රසායනාගාර නෙවෙයි. රෝග හඳුනා ගැනීමේ රසායනාගාර සහ පරිවේෂණ රසායනාගාර වල වෙනසක් තියෙනවා. වාර්තා දෙන ක්‍රමයේ වෙනසක් තියෙනවා. මේ උපකරණ වල බරපතල වෙනසක් තියෙනවා. මොකද පරිවේෂණ රසායනාගාරයක් විතරම වෙනස් කරමින් තමන්ගේ ප්‍රතිඵලය ලබා ගන්න හැකි වෙන විදිහට පාලකා ගන්නවා වගේම අපිට රෝග හඳුනා ගැනීමේ රසායනාගාරයක කිසිම අවස්ථාවක ඉඩක් නැහැ. ඒ එන වාර්තාව වෙනස් කිරීම. ඒ නිසා ඒක සම්පූර්ණයෙන්ම තහවුරු කරලා තියෙනවා. ඒ වගේම මේ උපකරණ පද්ධතිය සහ මේ පරීක්ෂණ වල තත්ත්ව පාලනය කරන ක්‍රමවේද සම්පූර්ණයෙන් වෙනස්. ඒතර අදට සමහර උපකරණ ගෙන්නනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයට පවා මේ රෝග නිවාරණ එහෙම නැත්නම් රෝග සොයා ගැනීමේ රසායනාගාරයකට ගැලපෙන්නේ නැති ඒ වගේම මේ පරිවේෂණ සඳහා ගෙන්නන උපකරණ ගෙන්නලා තියෙනවා. ඒ නිසා අපිට බොහොම පැහැදිලිව කියන්න තියෙනවා අද වෙනකොට මේ උපකරණ ගෙනීමේ ක්‍රියාවලියේ අවිධිමත්භාවයක් තියෙනවා. මේ උපකරණ ගෙන්වීමේදී සහ මේ උපකරණ පාවිච්චි කිරීමේදී අතිශය වැදගත් වෙනවා වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදී එහෙම නැත්නම් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෝ ඒ තාක්ෂණික ඇගයුම් කමිටු වලට ඇතුළත් වී. ඒතකොට මේ තාක්ෂණික ඇගයුම් කමිටු වලට ඒ වෘත්තීයවේදීන් ඇතුළත් කරේ නැත්නම් මේ වෘත්තිකයන් විදිහට අවසාන මේ උපකරණ පාවිච්චි කරන අවසාන පාර්ශව කරුවව මේකෙන් මගහැර. එතකොට උපකරණ ගෙන්නලා පාවිච්චි කරනකොට තමයි අපි දන්නේ මේ වගේ තියෙන ගැටලුව මොකද්ද? මේ වගේ තියෙන අනිකුත් අඩුපාඩු මොනවද? ඒ නිසා අපි නැවත කියනවා මේ තාක්ෂණික ඇගයුම් කමිටු වලින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් කපන්නේ විවිධ අයට විවිධ කාරණාවලදී Tamanට උවමනා දේ කරන්න මිස මේ රසායනාගාර වලට උවමනා දේ කරන්න නෙවෙයි. ඊළඟට අපිට තියෙන ගැටලුව තමයි දැන් අද වෙනකොට අපි මේ රසායනාගාර 12 පවත්වා ගනිමින් ඉන්නවා. අද වෙනකොට අපි මේ රසායනාගාර 12 පවත්වා ගනිමින් ඉන්නවා. මේ රසායනාගාර 12 පවත්වා ගනිමින් ඉන්නේ අපි මේ කොවිඩ් වෛරසය සඳහා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෝ මේ වෙනකන් අනියුක්ත කිරීමකින් තොර අපි මේ සියල්ල කරන්නේ අනිකුත් රසායනාගාර කටයුතු පවත්වා ගන්නා ගම. නමුත් රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමත් සමගම මේ රසායනාගාර ඉදිරියට පවත්වා ගැනීම සඳහා අපිට කිසියම් සහයෝගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අවශ්‍ය වෙනවා. මේ සහයෝගය අපි කොහොම පැහැදිලිව කියනවා අපි මෙතේ ඕටි එකක් කිව්වේ නැහැ, අතිගාල දීමනාවක් කිව්වේ නැහැ, ප්‍රවාහන දීමනාවක් කිව්වේ නැහැ. ඒ වගේම වෙනත් විශේෂ වාහන ප්‍රසාදයක් කිව්වේ නැහැ. වාහන පර්මිට් එකක් එහෙම නැත්නම් නිදහස් වාහන බරපත්‍රයක් කිව්වේ නැහැ. වෙනත් කිසිදු දීමනාවක් කිව්වේ නැහැ. අපි පැය 24 දිනසරි ගෙවමින් කිරීම සඳහා ලෑස්තියක් තියෙනවා. හැබැයි අපි ඉල්ලන්නේ දැනට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෝ 100ක් මේ වන විට ලංකාවේ පුහුණුව අවසන් කරලා සේවයට බැලෙන්න සූදානම් වෙලා ඉන්නවා.
මේ සිය අපි හැම මොහොතකම ඉල්ලන්නේ මේ සිය පාවිච්චි කරන්න අපිට අවශ්‍යයි ඉදිරියට මේ කොවිඩ් මර්ධන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහ ලංකාවේ විශේෂයෙන්ම මේ අනුපජීවී රසායනාගාර පරීක්ෂණ සේවාව සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඉතා කාර්යක්ෂම ලෙස ස්ථාපිත කිරීම සඳහා අපිට මේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිලධාරීන්ගේ පත්කිරීම අත්‍යවශ්‍යයි. එතකොට අපි මීට මාසයකට පමණ පෙර සෞඛ්‍ය සේවාවේ මේ තත්ත්වය පිළිබඳව මැතිවරණ කොමසාරිස්තුමාට ලියනවා අපිට ලබන සතිය වෙනකොට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෝ 100ක් වෙනවා මේ 100 අපිට පත්කිරීම කරන්නට අත්‍යවශ්‍යයි. ඒ පත්කිරීම කිරීමේදී අපිට දේශපාලන ගැටලුවක් නැහැ. මේ පත්කිරීම කිසිවක් දේශපාලන උමනාවට හෝ ආණ්ඩුවේ උමනාවට කරන්නේ නැහැ. මේ පත්කිරීම කරන්නේ මේ රටේ මහ ජනතාවගේ උමනාවට. ඒ සඳහා අවසරය දෙන්න මැතිවරණ දෙපාර්තමේන්තුව පත්කිරීම කිරීමට විරෝධය පළ කරත් අපිට ඒකට අවසර දෙන්න මේ රටේ මහ ජනතාවගේ මේ තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය නිසා කියලා අපි ඉල්ලීමක්. මැතිවරණ දෙපාර්තමේන්තුව දින 3ක් ඇතුළත අපට ප්‍රතිචාරයක් දුන්නා. සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ බව දැනුවා. මේ පත්කිරීම කිරීමේ කිසිදු වරදක් නැහැ. ඒ පත්කිරීම කරගෙන යන්න. ඊට පස්සේ අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට කිව්වා ලංකාවේ මේ රසායනාගාර පද්ධතිය පවත්වාගෙන යන්න නම් මේ පත්කිරීම විවිධ ස්ථානවලට කරන්න එපා. මේ පත්කිරීම වලින් අඩුම ගානේ 50 දෙනෙකු අපිට දෙන්න මේ අනුපජීවී රසායනාගාර සේවාව ඉස්සරහට ගෙනියන්න. අද වෙනකොට සුමාන 3ක් ගත වෙලා තියෙනවා. මේ සඳහා ප්‍රතිචාර නැහැ. ඊළඟට අපිට වාර්තා වෙනවා මේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා උපදෙස් ගන්න සමහර විශේෂඥ වෛද්‍යවරු එතුමාට උපදෙස් දීලා එළියට ඇවිල්ලා සාකච්ඡා කරනවා කිසිසේත්ම මේ රසායනාගාර හදන්න ඉඩ දෙන්න හොඳ නැහැ. කොහොම හරි මේ රසායනාගාර හැදෙන එක නවත්තන්න ඕනේ. ඒකට අපි කලබලයටපත් වෙලා ඉන්නවා. ඒකත් එක්ක අපිට අතිශය ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. මෙන්න මේ වගේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් උපදෙස් ගන්න. ඒක නිසාද මේ කාරණාවන් මෙච්චර ප්‍රමාද වෙන්නේ. අද වෙනකොට ඒ නිසා අපි මෙන්න මේ ප්‍රශ්න ටික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් අහනවා. කො එතුමා මුල් ඒරියාවේ හදනවකෝ PCR පරීක්ෂණ 1000ක් කරන රසායනාගාර. ඇයි ඒක මෙච්චර කල් ප්‍රමාද වෙන්නේ? ඒක බාර දීලා තියෙන්නේ මොන නිලධාරියද? කවුද ඒ ප්‍රමාද කරන නිලධාරියා? ඔහුට හිරෙන්ව පවත්තු විනය පරීක්ෂණය මොකක්ද? ඔහුට බැරි නම් ඒක අපිට දෙන්න අපි කරලා දෙන්න අපිට වඩා කලින්. අපි නැවත අහනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන්. ජාතික රෝහලේ PCR රසායනාගාර එකක් හදන්න කොහමද දෙකක් හදන්න ඕනේ කිව්වා. ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගේ කුලල් කාර්යය නිසා. කොයි රසායනාගාර අද වෙනකම් මොනවද කරලා තියෙන්නේ? ඇයි මෙච්චර ප්‍රමාද වෙන්නේ? ඒක කරන්න බැරි නම් ඒ නිලධාරියට පුළුවන් කෙනෙකුට දෙන්නේ නැත්තේ ඇයි? ඔවුන් පරිගණමින් මේ රාජකාරිය කරන්නේ නැත්නම් මොනවද ඔවුන්ට විරුද්ධව කරලා තියෙන පරීක්ෂණ? බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුමාන්තරුපලේ රසායනාගාරයක් හදන්න කියලා සෞඛ්‍ය ඇමතිවරයෙක් කියලා මාසයක් වෙනවා. අපි කිව්වේ මාර්තු මාසෙ. අපි තාක්ෂණික ඇගීම් වාර්තාවේ වුණා අප්‍රේල් 26. හැබැයි සෞඛ්‍ය ඇමතිනිය ඊට පස්සේ මේක මීට මාසයකට කලින් කිව්වා. ජනාධිපතිවරයා ඒක කියලා දවස් 10ක් වෙනවා. නමුත් අද වෙනකන් මේ සම්බන්ධයෙන් මේ පාර්ශවකරුවන්ගේ රැස්වීමක්වත් පවත්වන්න සෞඛ්‍ය අමාත්‍යාංශය අපෝසත් වෙලා තියෙනවා. ඇයි එහෙම කරන්නේ නැත්තේ? මේ කියන අර එළියට ඇවිල්ලා කිසිසේත් මේක හදන්න දෙන්නේ නැති නෑ කියන නිලධාරීන්ගේ උපදෙස් අරගෙන නෙවෙයි ඔබතුමා මේක ප්‍රමාද කරන්නේ. එහෙම නැත්තම් ඇයි? මොකද්ද බැරි කරම? ඇයි නොහැකියාව? මේව රටට හිතදරව් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මොකද අපි මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ඉස්සරහට ගෙනියන්න නිදහස් සෞඛ්‍ය සේවාවෙන් වැඩුප් අරගෙන නිදහස් සෞඛ්‍ය සේවාවෙන් ප්‍රතිලාභ අරගෙන නිදහස් සෞඛ්‍ය සේවාව නිසා පවුල් නඩත්තු කරමින් ජීවත් වෙන කණ්ඩායමක් විදියට අපිට ඒවා පෞද්ගලික අංශයට හෝ තමන්ගේ පෞද්ගලික රසායනාගාර වලට ගෙන යන්න ඉඩ දීලා එහෙම පිටුපත් සකසන විශේෂඥ වෛද්‍යවරුන්ට ඉඩ දීලා ඉන්න බෑ. ඉතින් අපි පැහැදිලිවම ජනාධිපතිවරයාට කියනවා මේ මොහොතේ බරපතල කුමන්ත්‍රණයක් යනවා ඔබතුමාව රවට්ටන්න. ඒ තමයි සමහර පිරිස් කියන්නට උත්සාහ කරනවා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රසායනාගාරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නඩත්තු කරන්නට ඕනේ නෑ. ඒකට මුදල් වියදම් කරන්නට ඕනේ නෑ අවශ්‍ය විදියට. ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවේ සල්ලි එකට වැය කරන්නේ අපරාධයක්. ඒ නිසා ඒක ඒගොල්ලන්ට කරගන්න දෙන්න ඒගොල්ලන්ගේ පෞද්ගලික රසායනාගාරයේ කියන්නේ. ඒ වගේම ඒගොල්ලෝ සැලසුමක් හදනවා මේකේ සමහර අයිතිකාරයෝ සහ මේ පෞද්ගලික රසායනාගාර අයිතිකාරයෝ සමානයි. ඒගොල්ලෝ උත්සාහ කරනවා මේක පෞද්ගලික ව්‍යාපාරයක් විදිහට. ඒ වගේම තවත් ස්ථානික ජාතික රෝහලේ රසායනාගාරය හදනකොට තවත් විශේෂඥ වෛද්‍යවරු සේවය කරන පෞද්ගලික රසායනාගාරයේ පරීක්ෂණ
ඒ නිසා අපි ජනාධිපතිතුමාට කියන්නේ මේක පැහැදිලිවම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් නොමගයවමින් හෝ ඔහුගේ දැනුවත්භාවය ඇතුව මේ රසායන ආධාර හදන්න දෙන්නේ නැහැ කියන නියමිතයේ මේ සමහර විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ඔවුන් මේ උපදේශක කමිටුවල ඉන්නවා. ඔවුන් ඔබට උපදෙස් දෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරලා මේ සඳහා ශක්්‍යතා වාර්තාවක් ගෙන්න ගන්න කවදද මේ රසායන ආධාර හදලා දෙන්න පුළුවන් කියලා. එහෙම හදලා දෙන්න බැරි නම් අපි පැහැදිලිව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරන ඒ කාරණාව සඳහා ඊළඟට අපි තව කාරණාවක් කියන්න ඕනේ. මේ PCR පරීක්ෂණ සිද්ධ කරන්නේ අපි සෞඛ්‍ය සේවාව තුළ මේ COVID-19 හඳුනා ගැනීම සඳහා විතරක් නෙවෙයි. අපි මේක අවස්ථාවක් කරනවා මේ රටේ මහ ජනතාවට. මේ රටේ PCR පරීක්ෂණ අවස්ථා අවශ්‍ය වෙන රෝග ගණනාවක් තියෙනවා. මේ අනාගතයේ සෞඛ්‍ය සේවාව ගෙනියන ක්‍රමවේදය තමයි මේ PCR එවත් අනුජීවී රසායන ආධාර සේවාව. අද වෙනකොට අපි PCR පරීක්ෂණය මගින් හඳුනා ගන්නවා ලියුකේමියා වර්ග, විශේෂයෙන්ම ලියුකේමියා, ලිම්ෆෝමා වගේ පිළිකා වර්ග ගණනාවක් අපිට හරියට හඳුනා ගන්න පුළුවන් PCR පරීක්ෂණ වල. මේ පරීක්ෂණ පහසුකම අපිට නැති නිසා අපේ රෝගීන් සමහර වෙලාවට අනවශ්‍ය විදිහට දුක් විඳිනවා. ඒ වගේම අපි බෝවන රෝග ගණනාව, ඩෙන්ගු, චිකන්ගුන්යා, පෝලියෝ මේ ඇතුළු ගණනාවක් සඳහා හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණය අපි පාවිච්චි කරනවා. ඒ වගේම විවිධ ජාන සංකූලතා විකෘතිතා හඳුනා ගැනීම සඳහා මේ පරීක්ෂණය නැති හින්දා සමහර දරුවෝ කුඩා කාලේ ඉඳන්ම විකෘතිකාරකයන් විදිහට සමාජගත වෙනවා. ඒවා නවත්තා ගැනීම සඳහා මේ පරීක්ෂණ පහසුකම අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි විශාල වකුගඩු බද්ධ කිරීම ප්‍රමාණයක් රටේ කරනවා. මේ වකුගඩු බද්ධ කිරීම සඳහා මේ PCR පරීක්ෂණය අත්‍යවශ්‍යයි. අද වෙනකොට ඒක කරන්න බැරි හින්දා මේවා පෞද්ගලික අංශෙට ගිහිල්ලා තියෙනවා. සමහරවිට වකුගඩු බද්ධ කරගන්න බැරි වෙලා තියෙනවා. වකුගඩු බද්ධයට අමතරව අපි අක්මා බද්ධය ඇතුළු සියලු බද්ධ කිරීමේ වැඩසටහන් ලංකාව තුළ පටන් ගන්න තියෙනවා. ඒ සඳහා අති දක්ෂ විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ඔවුන්ට මේ රසායන ආධාර පහසුකම් නැති හින්දා ඔවුන් බොහෝ පදවින්දනයට ලක් වෙනවා. ඒ වගේම ලංකාවේ අද විශේෂඥ වෛද්‍යවරු ගණනාවක් ඉන්නවා. විදේශ රටවල ගිහිල්ලා ඉතා දියුණු ක්‍රමවේද අත්හදා බලලා ඒවා ලංකාවේ ක්‍රියාත්මක කරන්නට බැරුව මේ අනුකජීවී රසායන ආධාර සේවාවක් අපිට නැති නිසා ඉදිරියේදී වෛද්‍ය රසායන ආධාර සේවාවත් එක්ක අනුකජීවී වෛද්‍ය සේවාව ආරම්භ කිරීම සිදු කළ හැකි මේ පරීක්ෂණාගාර හරියට ඉදිරියට ගෙනියනවා. ඒ නිසා අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ඉල්ලුවා මේ රසායන ආධාර වල ඉන්න උපකරණ කොවිඩ් මර්ධනයත් සමගම පුස් කඩ දෙන්න එපා. මේ උපකරණ නාස්ති වෙන්න දෙන්න එපා. මේ හදපු රසායන ආධාර නැති වෙන්න දෙන්න එපා. ඒ සඳහා වැඩපිළිවෙලක් විදියට මේ අලුත් වෛද්‍ය රසායන ආධාර විද්‍යාඥ වෘත්තිකයෝ වටපත් කරන්න කියලා. නමුත් මට පෙනෙන්නට තියෙනවා අපිට පෙනෙන්නට තියෙනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මේ දුරකථනයේ උපදෙස් ගන්නා සමහර විශේෂඥ වෛද්‍යවරු ඒකට බාධා කරන නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒක දවසින් දවස ප්‍රමාද කරනවා සහ මගහරිනවා සහ ඒක එසේ නොකර සිටීමේ ප්‍රතිපත්තියකට ඇවිල්ලා තියෙනවා. නිසා අපි පැහැදිලිව කියනවා ඒක වැරද්දක්. ඒ උපදෙස් ගන්න ක්‍රමය වැරදි. ඒ උපදෙස් අනුව වැඩ කිරීම වැරදි. මේ සෞඛ්‍ය සේවාවේ කොවිඩ් මර්ධනය කරාය කියන ලේබලය අරගෙන තමන්ට ඕන කිරණ ගැනීමට මේ ක්‍රමවේදය පාවිච්චි කරනවා නම් ඉස්සරහට සෞඛ්‍ය සේවාවේ බරපතල අර්බුද ඇති වෙන්නට පුළුවන්. ඒ අර්බුද නවත්තා ගන්න නම් මේ ක්‍රමයේදී මේ සාමූහික වගකීම, සාමූහික ත්‍රිවරණ ගැනීමේ ක්‍රියාවලිය සහ අපි වැරද්දක් ඇතිවීමේදී සහ නිවැරද්දක් ඇතිවීමේදී සහ අපිට කෙනෙක් පැසසුම් කිරීමේදී සාමූහිකව ඒ පැසසුම් බෙදා ගැනීමේ ක්‍රමය අත්‍යවශ්‍යයි කියන එක අපි ඉතා පැහැදිලිව කියනවා. ඒ නිසා අපි නැවත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් කියනවා තීරණ ගන්නවා නම් මේ වෛද්‍ය රසායන ආධාර සේවාව සම්බන්ධයෙන් වෛද්‍ය රසායන ආධාර විද්‍යාඥ වෘත්තිකයෝ අඩු ගානේ එක්කෙනෙක් මේ තීරණ ගැනීමේ ක්‍රියාවට සම්බන්ධ කර ගැනීම තමුන්නාගේ යුතුයකමක්. එහෙම නොකරන තීරණ මේ පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වයට අතහිත දෙන එහෙම නැත්නම් තමන්ගේ පෞද්ගලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අතහිත දෙන ක්‍රියාවලියක් තල්ලු වෙනවා. අපි ඒ සම්බන්ධයෙන් අවශ්‍ය විස්තර අවශ්‍ය නම් අපි දෙන්නම්. ඇයි මේ රසායන ආධාරය හදන්නේ නැත්තේ? මේ රසායන ආධාරය හැදුවේ නැතුව මේ පරීක්ෂණය අහන්න යන්නේ කොයි පෞද්ගලික රසායන ආධාරයෙන්ද? එයා වැඩ කරන්නේ කොතනද? ඔහුගේ ආදායම මොකද්ද? මේ සියල්ල අපිට කියන්න පුළුවන්. ඒ නිසා මේ කාරණේ සම්බන්ධයෙන් අපි ලෑස්ති ඕනම කෙනෙක් එක්ක ඕනනම් විවාදයකට එන්න වෛද්‍ය රසායන ආධාර සේවාව පවත්වා ගැනීමේදී කොවිඩ් මර්ධනයේදීත් අපි වැරදි කරා. අපි වරද්දාගත්ත ස්ථාන ගොඩක් තියෙනවා. ඒ ස්ථාන සියල්ල එසේ තිබියදී අපි 100% සහයෝගය දීලා තියෙනවා. ඒ වරද්දාගත්ත ස්ථාන සියල්ල මේ රටේ මහ ජනතාව දන්නේ නැහැ. එහෙම දැනුවත් කරන්න අපිට ඕනෙත් නැහැ. අපි මේ
සෞඛ්‍ය සේවාවේ අරමුණු වෙනුවෙන් කැප වෙලා ඉන්න නිසා නමුත් අපි අදටත් කියනවා අපිට මේ මොහොත වෙනකොට ගැටලුවක් තියෙනවා විදේශ ශ්‍රමිකයන් සම්බන්ධයෙන්. දැන් අද වෙනකොට සෞඛ්‍ය සේවාවේ ප්‍රතිපත්තිමය තීරණ ගන්නේ වෛද්‍ය රසායනාගාර සේවාවේ PCR පරීක්ෂණ කොච්චර කරන්න පුළුවන්ද කියලා අරජාති විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අහලා එයා කියන ගානට අනුව කොවිඩ් මර්ධන වැඩසටහන හැකියාවක් කරන්න. ඒ නිසා අපි කියනවා ඒක නෙවෙයි කරන්න ඕනේ. අපිට දෙන්න අපි කොච්චරක් මේ වැඩසටහන සඳහා PCR පරීක්ෂණ කරන්න ඕනේද? ඒ කරන්න ඕන ප්‍රමාණය අපි කරලා දෙනවා රටේ අවශ්‍යතාවයෙන්. අපිට ජනාධිපතිවරයා හිට කිව්වොත් විදේශ ශ්‍රමිකයන් රටට මෙච්චරක් ගෙන්නනවා. ඒ විදේශ ශ්‍රමිකයන් රටට මෙච්චරක් ගෙනාවම මෙච්චර ප්‍රමාණයක් PCR පරීක්ෂණ කරන්න ඕනේ කියලා අපි සුමානයක් අඛණ්ඩව වැඩ කරලා හරි මේ පරීක්ෂණ ප්‍රමාණය වගකීම් බාර ගන්න බැහැ. අපිට කියනවා නම් නාවික හමුදාවේ මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා මේ මෙච්චර ප්‍රමාණය අපිට එක දිගට පරීක්ෂණ කරලා අවසන් කරන්න ඕනේ කියලා අපි ලෑස්ති අඛණ්ඩව දින ගානක් නිවාඩු නොදා වැඩ කරලා හරි මේ සියලු දෙනා පරීක්ෂණය කරන්න. අද වෙනකොට නාවික හමුදාවේ තත්ත්වය යම් කිසි ප්‍රමාණයකට මෙච්චර දිග්ගැසිලා තියෙන්නේ. අපි PCR පරීක්ෂණ කරන්න පුළුවන් ප්‍රමාණයට ඒ වැඩසටහන අකුලන උත්සාහ නිසා කියලා අපි පැහැදිලිවම විශ්වාස කරනවා. මොකද අපි PCR පරීක්ෂණ ඉත අඩුවෙන් ගත්තාම නැවත මේ ආසාව නැවත ආකණ්ඩායම අපිට නිරෝධායනය කරන්න වෙනවා. සමහර නාවික හමුදාවේ නිලධාරීන් ඉන්න දවස් 40ක් පමණ නිරෝධායන මධ්‍යස්ථාන. ඒක ඔවුන්ගේ වැරද්ද නෙවෙයි. මොකද PCR පරීක්ෂණයක් අපි කරලා පොසිටිව් වුණොත් ආයෙ දවස් 14ක් වෙනවා. ඒ දවස් 14 ආයෙ කෙනෙක් පොසිටිව් වුණොත් ආයෙත් කරන්න. ඒ නිසා අපි කියන්නේ මේ වැඩසටහනට අපේ සහයෝගය ගන්න. අපි ලෑස්ති එක කඳවුරක් සම්පූර්ණයෙන්ම අඛණ්ඩව පරීක්ෂණය කරලා ඉවර කරන්න. ඒ වගකීම අපිට දෙන්න. අපි බාර ගන්නවා. එහෙම නැත්නම් කඩින් කඩ මේක කිරීම ඇතුලේ අපි සියලු දෙනා අරුමුදේට ලක් වෙනවා. ඒ නිසා මේ වගේ වරද්දා ගැනීම තියෙනවා. නිවැරදි උපදේශන ලබා ගැනීමේ ක්‍රමයක් නැති නිසා ඒ වගේම අපි තව එක කාරණාවක් කියන්න ලෑස්ති මේ VTM සහ මේ PCR පරීක්ෂණ එකතු කිරීමේ කට්ටලය සම්බන්ධයෙන් ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අපේ නිලධාරීන් සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරයා කණ්ඩායම එකතු වෙලා ලංකාවේ PCR එකතු කිරීමේ කට්ටල නිපදවීමේ ක්‍රියාවලිය විවිධ මාස එකමාරක් පෙර පටන් ගත්තා. අපිට අද වෙනකොට සාමාන්‍ය පරිදි 2000ක් පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. අවශ්‍ය ඕනෑම තරමක් ඒ නිෂ්පාදන ධාරිතාවය අමුද්‍රව්‍ය සහ රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් ලබා දීමෙන් කරන්න පුළුවන්. නමුත් අද වෙනකොට අපිට වාර්තා වෙනවා මේ නිෂ්පාදනය ඉතාම ප්‍රමාණිකූලව අඩපණ කරමින් මේ නිෂ්පාදනයේ තියෙන අවධානය ඉතාම ප්‍රමාණිකූලව බැහැර කරමින් මේ නිෂ්පාදනයේ දීලා තිබ්බ වටිනාකම් ඉතාම ප්‍රමාණිකූලව බැහැර කරමින් පෞද්ගලික VTM මිලදී ගැනීමේ ක්‍රියාවලිය මේ පරීක්ෂණ කට්ටල මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා අපි වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ මේ PCR පරීක්ෂණ එකතු කිරීමේ කට්ටලයක් නිපදවන රුපියල් 300ක් වගේ මුදලකට අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් 1000ක වැඩි මුදලකට ඒක මිලදී ගන්න. එතකොට ඇයි මෙහෙම කරන්නේ? ඇයි වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ මේ පහසුකම් වැඩි දියුණු කරලා මේ රුපියල් 700ක මුදල අඩු තරමේ සල්ලි වැඩි නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෛද්‍ය පරීක්ෂණ ආයතනයට වෛද්‍ය පරීක්ෂණ ආයතනයට පුළුවන් මේ කටයුතු කරන්න. ඊළඟ ගුවන්තොටුපළේ රසායනාගාර පරීක්ෂණ කරන්න සල්ලි ටිකක් කරන්න බැයි නම් ඒ එන මිනිස්සුන්ගේ සල්ලි ගන්න. හැබැයි පෞද්ගලික රසායනාගාරයකට දෙන්න යුතු නැහැ. මේ පෞද්ගලික රසායනාගාර වලට දීලා වෙනත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිටත රසායනාගාර වලට දීලා වරද්දාගත්ත තැන් පිළිබඳව නැවත අපිට කියන්න සිද්ධ කරන්න එපා. අපි නැවත ඉන්නනවා කාලෝනිකව එහෙම වුණොත් අපිට ඒවා කියන්න වෙනවා. ඒවා කිව්වොත් මේ තත්ත්වයන්ට හිතසුව පිටස වෙන්නේ නැහැ. ඒ නිසා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දුර තියාගන්න. අද වෙනකොට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෝ 2500කට වඩා ඉන්නවා. වෛද්‍ය රසායනාගාර විශේෂඥවරු 200කට වඩා අධික ප්‍රමාණයක් ඉන්නවා. මේ මිනිසුන්ට රටේ මහජනතාව බදු මුදලින් පඩි ගෙවනවා. ඒ අයගේ වගකීම තමයි රටේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් මේ වගකීම් ඉෂ්ට කරන එක කියලා කියමින් මේ PCR COVID-19 රසායනාගාර ආරම්භ කරපු මේ උපකරණ පද්ධතිය ලංකාවේ අනුකජීවී රසායනාගාර සේවාවක් ක්‍රියාත්මක කිරීමට තිබූ අඩුපාඩු මගහැරීම සඳහා පෙරට ගෙන යන්න කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ඉල්ලමින් දුරකථන වලින් උපදෙස් ගන්න නැතුව පාර්ශ්ව කර්මවලගේ සාකච්ඡා තුලින් මේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය නැවත පණ ගන්නට කියන ඉල්ලමින් අපි මේ කාරණාව සම්බන්ධයෙන් මහජනතාව පණිවිඩයක් දෙනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා මේ කාරණාව මෙසේ දිගට ඇදෙනවා නම් වෛද්‍ය රසායන
විදිහට අනිකුත් සෞඛ්‍ය වෘත්ති වේදිකා එකතු කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ගයක් දක්වා මේ කාර්යය ගෙනියන්නේ. ජනාධිපතිතුමාගෙන් කියනවා මේ අපි බටාන නෙවෙයි ඉල්ලන්නේ, ඕටි නෙවෙයි ඉල්ලන්නේ, වාහන පර්මිට් නෙවෙයි ඉල්ලන්නේ, අපි විධිබාධක දීමනා නෙවෙයි ඉල්ලන්නේ, අපි වෙන මොනවත් අමතර දීමනාවක් නෙවෙයි ඉල්ලන්නේ. අපි මේ ඉල්ලන්නේ ලංකාවේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් අපිට උපරිම වැඩ කරන්න තියෙන මේ හැකියාව සහ මේ මහ ජනතාවගෙන් වියදම් කරපු මුදල් ඉස්සරහට ගෙනියන්න සෞඛ්‍ය සේවාව ගොඩනගන්න සහයෝගය දෙන්න කියන එක ඉල්ලන්නේ. මේ සඳහා මේ තීරණ ගැනීමේ ක්‍රියාවලියේ තියෙන නරක කැතපුරුද්ද අත්හරින්න කියන එක තමයි අපි කරන්නේ.